නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයක් දීර්ඝායුෂත් සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන තුලින් ඔබ මේ වෙන විට බොහෝ කාලයක ඉඳලා අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආනුභාව සම්පන්න ආශ්චර්ය අద్භූත වූ ඒ වගේම දුර්ලභ වූ සම්බුදු ජීවිතය ගැන ඉගෙන ගත්තා. ඉතින් අදත් අපි ඒ වගේ විස්තරයක් ඉගෙන ගන්නේ මොරටුවේ පදිංචි පින්වත් විජේවර්ධන පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් සියලු දෙනා එකතු වෙලා අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය අන් අයට අහන්න සලස්වන පින ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා අද දෙන ධර්ම දානය පිළිබඳව ඔබ පළමුවෙන් සන්තෝෂයටපත් වෙන්නට ඕනේ. ඉතින් පින්වත්නි, අද දවසේ අපි ඔබට කියලා දෙන්න කල්පනා කළේ මේ දේශනාවත් බුදුරජාණන් වහන්සේගේ අතීතයේ විස්තරයක් සහ මේ ජීවිතයේ විස්තරයකුත් තියෙනවා. ඔබ මෙතෙක් ධර්ම ඉගෙනගෙන ඔබ මේ බුද්ධ ශාසනයේ කොටස්කාරයෙක් වුණාද? බුද්ධ ශාසනයේ පැවැත්වීම පිණිස ඔබගෙන් කොයි වගේ දායකත්වයක් මේ බුද්ධ ශාසනයේ පිණිස එකතු වෙන්න ඕනේද කියන එක අද මේ දේශනාවෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ දේශනාවේ නම මඛාදේව සූත්‍රය. මඛාදේව රජතුමා ගැන තමයි මේ විස්තරي තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ මිථිලා නුවර මඛාදේව කියන අඹවනයේ වැඩ සිටියා. එතකොට භාග්‍යවත් අරහත් අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ වනයේට කිව්වේ මඛාදේව වනය. එදා භාග්‍යතුන් වහන්සේ එක්තරා ස්ථානයකදී සිනහවක් පහළ කළා. බුදුවරු නිකරුණේ සිනහ පහළ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් සිනහවක් පහළ වුණොත් ශ්‍රීමත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලා බාහිරට පෙනුනොත් සුදුසුදුවන් වූ රශ්මි ධාරාවක් විහිදිලා සිරස වටා 3 වතාවක් පැදකුණු කරලා නැවතත් දන්ත ධාතුන් වහන්සේලා සමගම එකතු වෙනවා. ඉතින් පිටිපස්සෙන් වැඩියත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කරුණෙන් දැනගන්නවා තථාගතයන් වහන්සේ සිනහවක් පහළ කළා කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ සිනහවක් පහළ කරන්නට කාරණාව මොකද්ද? හේතුව මොකද්ද? තථාගතයන් වහන්සේලා හේතුවක් නැතුව සිනහ පහළ කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ විදිහට භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා කියා හිටිනකොට බුදුරජාණන් වහන්සේ මේ අතීතයේ වෙච්ච සිද්ධිය ඒ මොහොතේ තමයි වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, අතීතයේ මේ මිථිලා නුවර මඛාදේව කියලා රජ කෙනෙක් හිටියා. මේ රජුරු බොහොම ධාර්මිකයි, ධර්මයෙන් රාජ්‍ය කරනවා. බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි, නියංගන් වැසියන් කෙරෙහි, ජනපද වැසියන් කෙරෙහි හරි ධර්මානුකූලයි.
4 පොයට සිල් ගන්නවා. උපෝසතේ සමාදන් වෙනවා. ආනන්දේ මඛාදේව රජු බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ 100 ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් කැවෑමෙන්. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 3,36,000යි. එතකොට ඒ කාලේ අවුරුදු දහස් ගණනක් ගියාට පස්සේ මඛාදේව රජුරු තමන්ගේ කරණවැමියට කිව්වා, යහළු කරණවැමිය, යම් දවසක මගේ හිසේ කෙස් ගහක් ඉදිලා තියෙනවා දැක්කොත් එහෙම මේ නුඹ මට ඒක පවසන්න ඕනේ. ඉතින් බොහෝ කාලයක් ගියාට පස්සේ අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ කරණවැමියා දැක්ක කෙස් ගහක් පැහිලා තියෙනවා. කොණ්ඩේ සරසනකොට. රජතුමනි, දේවදූතෙක් පහළ වෙලා හිසේ ඉදුණු කෙස් ගහක් පේනවා නේව. එහෙනම් කරණවැමිය ඔය අඬුවෙන් බොහොම පරිස්සමින් ඔය කෙස් ගහ උදුරලා මගේ අතට අරන් දියා. ඉතින් කරණවැමියා කෙස් ගහ උදුරලා අතට අරගෙන දුන්නා. මඛාදේව රජුරෝ කරණවැමියට ගංවරයක් දීලා තමන්ගේ වැඩිමහල් පුතාට කතා කරලා කිව්වා, පුතේ මට දේවදූතයෝ පහළ වෙලා. හිසේ කෙස් ගහක් ඉදිලා මේ කෙස් ඉදෙනවා කියලා කියන්නේ ඔහුගේ මරණයත් ඉතින් ළඟම එනවා කියන්න පෙර නිමිති. මම මනුස්ස පංචකාමය වින්දා. මම පරලෝකෙට යමක් හොයා ගන්න ඕන කියලා මේ රජුරෝ පුතාට රජකම දීලා තමන් මහාන වෙන්න තීරණය කළා. ඒතර දැන් බලන්න අපේ ජීවිතේ, ඔබගේ ජීවිතේ, ඔබගේ හිසේ කෙස් පැහෙනවා. හිසේ කෙස් පැවුනට මතක් වෙන්නේ දේවදූතෙක් පහළ වුණා කියලා. ඔබගේ හිසෙත් කෙස් පැහෙනවා. මම දැන් මේ පංචකාමයේම භුක්ති විඳිනවා, පරලෝකෙට මම මොකද්ද ගෙනියන්නේ කියලා සිතවිල්ලක්වත් ඇති වෙන්නේ නැහැ. හිසේ කෙස් ගහක් ඉදුණා කියලා පරලෝක ගැන හිතලා මහාන වෙච්ච කෙනෙක් හොයාගන්න නැහැ. ඉතින් ඒ නිසා හිතන්න බලන්න මේ සත්පුරුෂයන්ගේ ලෝකෙයි උත්තම අයගේ ලෝකෙයි දැන් ලෝකයේ අතර කොයි තරම්නම් වෙනසක් තියෙනවද? ඊට පස්සේ මොකද වුනේ? මඛාදේව රජුරෝ පුතාට රජකම පවරලා පුතාට කිව්වා, මම මේ කරපු වැඩේ නුඹත් කරන්න ඕන. නුඹගේ යම් දවසක හිසේ කෙස් ගහක් පැහුනොත් එහෙම නුඹත් පුතාට, වැඩිමහල් පුතාට රජකම දීලා නුඹත් පැවිදි වෙන්න ඕන. පරලෝකයට යමක් හොයා ගන්න ඕන. මේ හැබැයි පුතේ මතක තියාගනින්, මේ කල්යාණ වැඩපිළිවෙලේ අන්තිම පුරුෂයා නම් වෙන්න එපා. මේක දිගටම පවත්වන්න. උඹගෙන් තවත් කෙනෙකුට යන්න සලස්වපන්. අන්තිමයා නම් වෙන්න එපා. එහෙම කියලා පින්වත් ආනන්ද මඛාදේව රජතුමා කරණවැමියට ගංවරයක් දීලා ජේෂ්ඨ පුත්‍රයාට රජකම පවරලා මේ මඛාදේව, මම වැඩ ඉන්න මේ මඛාදේව වනයේම පැවිදි වුණා. පැවිදි වෙලා උඩ යට සරස 4 දිසා 8 දිසා දස දිසා සියල්ලටම අප්‍රමාණ වූ මෛත්‍රිය පැතිරුවා, කරුණාව පැතිරුවා, මුදිතාව පැතිරුවා, උපේක්ඛාව පැතිරුවා. මේ විදියට 4 බ්‍රහ්ම විහාර වඩලා කය බිඳලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා. පින්වත් ආනන්ද, ඔය මඛාදේව රජුරෝ අවුරුදු 84000ක් කුමාර ක්‍රීඩාවේ හිටියා. අවුරුදු 84000ක් යුව රජකමේ හිටියා. 84000ක් රජකම් කළා. අවුරුදු 84000ක් මේ මඛාදේව අඹවණේම ගිහි ජීවිතෙන් නික්මිලා පැවිදි ජීවිතේ ගත කළා. කියන්නේ ඒ කාලේ රජවරුන්ගේ ජීවිතේ කොටස් 4කට බෙදිලා පළවෙනි කොටසේ කුමර අවදියත්, දෙවෙනි කොටසේ යුව රජකමත්, තුන්වෙනි කොටසේ රජකමත්, අවසාන කොටසේ පැවිදි ජීවිතයත් ගත කරලා තියෙනවා. ඊට පස්සේ පින්වත් ආනන්ද මඛාදේව රජුගේ පුත්‍රයාද බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ 100 ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් කැවෑමෙන් කරණවැමියා ඇමතුවා. දැන් පුතාත් දැන් අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ කරණවැමියට කිව්වා, මගේ හිසේ නරකෙස් ගහක් තිබ්බොත් ඉදිච්ච කෙස් ගහක් උඹ මට කියන්න ඕනේ. අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ ඒ රජතුමාගේ හිසේ කෙස් ගහක් පැවුණා. එතකොට දැන් මේකෙන් තේරෙනවා අවුරුදු 84000ක් මඛාදේව රජුරෝ
අඹවානේ පැවිදි වෙලා ඉන්නකොට පුතාට රජකමින් අවුරුදු 84000ක් ගත වෙනවා. එතන මකාදේව රජුරෝ නැති වෙනකොට කලුරිය කරනකොට පුතාගේ කෙස් ගහක් පැහින කාලේ. එතකොට අඹවනේ පැවිදි රිරිසිංහ වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ. එක්කෙනෙක් චුත වෙනකොට අනිත් එක්කෙනා පැවිද්දට එනවා. ඉතින් එයාත් පැවිදි වුණා. කර්ණවැමියට ගම්වරයක් දීලා. වැඩිමහල් පුතාට රජකම දීලා. ආනන්ද ඔහුත් සතර බ්‍රහ්ම විහරණ මනාසේ මේ අඹවනේම වඩලා මකාදේව වනයේම ඔහුත් බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ආනන්ද ඔන්න ඔය ක්‍රමයට මකාදේව රජුගේ පුත්‍රයා 84000ක් අවුරුදු කුමාර ක්‍රීඩාවෙන් කල්ගත කළා. යුව රජ කෙනෙක් 80 වෙලා 84000ක් ඉඳලා රජකමී 84000ක් ඉඳලා පැවිදි 84000ක් ඉඳලා ඔහු බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. ආනන්ද මකාදේව රජුගේ දරු මුණුබුරු පරම්පරාව 84000ක් දෙනා මේ මකාදේව අඹවනේදීම කෙස්රැවුල් බහා කසාවත් පුරවා ගිහි ගෙයින් නික්ම අනගාരികව පැවිදි වුණා. දරුවෝ 84000ක් පරම්පරා. එතකොට 84000ක් ගණන් හදන්න. එතකොට අවුරුදු 3,36,000 වගේ ආයුෂ කල්පනා කරන්න කොච්චර කාලයක් තියෙනවද කියලා. කොච්චර කාලයක් තියෙනවද කියලා. මේ ඔක්කොම අවුරුදු 84000යි පැවිදි ජීවිත අවුරුදු 80 මේ පරම්පරා 84000. ඉතින් කියනවා ආනන්ද ඒ සියලු දෙනාම බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ආනන්ද ඒ සියලු දෙනාත් අර විදිහමයි. අවුරුදු 84000ක් කුමාරයෙක් විදියට ඉඳලා අවුරුදු 84000ක් යුව රජකමේ ඉඳලා අවුරුදු 84000ක් රජකමේ ඉඳලා අවුරුදු 84000ක් පැවිදි ජීවිතේ ඉඳලා තමයි ඒ කොම් බ්‍රහ්ම ලෝකයේ ගියේ. ධාර්මික වූ ධර්මරාජ වූ ඒ පරපුරේ අන්තිමය වුණේ නිමි රජුරෝ. ඒ මකාදේව රජුරු බ්‍රහ්ම ලෝකේ ඉඳලා බලනවානේ මකාදේව බ්‍රහ්මයා මේ මං පිහිටපු කල්යාණ වැට තියනවද කියලා. ඒකට දැක්කා කල්යාණ වැටේ ඊළඟ පරම්පරාවක් ආයි බිහි වෙන්නේ නැහැ. මම හදපු කල්යාණ වැට මම්ම අවසන් කරනවා කියලා තමයි අවසාන රජතුමාගේ පුත්‍රයාවලා නිමි රජුරු ඉපදුනේ. ඊට පස්සේ නිමි රජුරු රජකමට පත් වෙලා ධාර්මිකව මේ ලෝකේ පාලනය කරද්දී අන් අයට පිහිට රැකවන්නේ සලසද්දී දිවුරු හරියට මේ පැහැදුනා මකා නිමි රජුරවන්න. නිමි රජුරන්ගේ ගුණ දිව්‍ය ලෝකේ දසත පැතිරිලා ගියා. ඒතර දිවුරු රැස් වෙලා කිව්වා නිමි රජුරෝ කොච්චර හොඳද සතර පොයට උපෝසතේ රකිමින් ඉන්නවා. මේ ආදි වශයෙන් කරුණු කතා වෙනකොට ඒ දිවුරු මොකද කළේ? සාක්දෙවිඳුට කිව්වා අනේ සක්‍ර දේවේන්ද්‍රය මේ අපිට නිමි රජුරෝ බලන්න ඕන කියලා. කතා බහ කරන්න ඕන කියලා. සක්‍ර දේවේන්ද්‍රයා නිමි රජතුමාට පණිවිඩයක් යවුවා. රජතුමනි ඔබට ලාභයක් මනා වූ ලාභයක් සුධර්මා දිව්‍ය සභාවේ පවා ඔබගේ ගුණ ඇහෙනවා. ඒ නිසා හරි සතුටුයි. දැන් මේ නිමි රජුරන් ප්‍රශ්නයක් ඇති වුණානේ. නිමි රජුරන් ප්‍රශ්නයක් ඇති වුණා. තපසද ශ්‍රේෂ්ඨ වෙන්නේ දානේද ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා. ඉතින් සක්දෙවිඳු නිමි රජු ඉදිරියේ පහළ වෙලා කියනවා කෙලිස් තැවීම බඹසර ශ්‍රේෂ්ඨයි දන් දෙන එකට වඩා කියලා. ඊට පස්සේ සක්දෙවිඳු ඒ විස්තරේ දිව්‍ය ලෝකේ කියද්දි දෙවරු කියා හිටියනේ නිමි රජු බලන්න ඕන කියලා. මාතලී රියදුර අයුවා. මාතලී පහළ වෙලා මාතලී දැන් අර වෛජයන්ත ප්‍රාසාදයෙන් නික්මිලා සක්දෙවිඳුගේ රථය නිමි රජුරෝ කලා එනකොට මිනිස්සු කිව්වා කියනවා අපේ රජතුමා වඩම්මගෙන යන්න ওই රථේ ඉන්නේ කියලා. එච්චර මිනිස්සු ඒ රජතුමා ගැන තියෙන පැහැදීම ප්‍රසාදය. ඊට පස්සේ ඒ මකාදේ නිමි රජුරෝ ඒ රථයට නැගලා මාතලී යනවා දිව්‍ය ලෝකේ යන ගමන අපාය හරහා යන්නත් පුළුවන්. දිව්‍ය ලෝකේ හරහා යන්නත් පුළුවන්. කොයි පාරෙන්ද යන්න කැමති.
නිමි රජුරෝ කිව්වා මට ওই පාරවල් දෙකෙන්ම යන්න ඕන. ඒකට ඒ පාරවල් දෙකෙන්ම ගිය ගමන තමයි නිමි ජාතකය කියන එකේ විස්තර කරන්නේ. මට මතක හැටියට නිමි ජාතකයේ අපි වෙනම දේශනාවලට කළාත් තියෙනවා. ඒ වගේම දිවසින්දුට බියකරු සසර දහම් වැඩසටහනේ මුල්ම වැඩසටහන් 8 ඇතුළත නිමි රජුරෝ දැක්ක අපාය විස්තරي විස්තර කරනවා. ඉතින් නිමි රජුරෝ මේ මාර්ගයෙන් දිව්‍ය ලෝකෙට පණ පිටින් ගියා. පණ පිටින් දිව්‍ය ලෝකෙට ගිය කිහිප දෙනා ඉන්නේ. ගුත්තිල පඬිතුමා පණ පිටින් දිව්‍ය ලෝකෙට ගියා. නිමි රජුරෝ පණ පිටින් දිව්‍ය ලෝකෙට ගියා. ඊළඟට මහා මන්දාතු රජුරෝ පණ පිටින් දිව්‍ය ලෝකෙට ගියා. ඔය වාගේ කිහිප දෙනයි. හැබැයි බලනකොට ඒ ඔක්කොම මහ බෝධිසත්වයෝ. ගුත්තිල පඬිතුමාත් මහ බෝධිසත්වයෝ. මේ නිමි රජුරෝත් මහ බෝධිසත්වයෝ. ඊට පස්සේ ගිහිල්ලා ඒ දිව්‍ය ලෝකේ දැකලා බලලා මම තව තවත් පින්දහම් කුසල් දහම් රැස් කර ගන්නවා කියන අදහසින් රජතුමා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ගොඩාක් පින් රැස් කරගෙන කුසල් රැස් කරගෙන ඔහු නරකෙසක් දැක්ක කාලේ පැවිදි වෙලා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වඩලා බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය පිණිස ගියා. ඒ පින්වත් ආනන්ද ඒ නිමි රජුට කලාර ජනක කියලා පුත්‍රයෙක් හිටියා. ඔහු ගිහි ගෙයින් නික්ම අනගාരികව පැවිදි වුණේ නැහැ. නිමි රජුරන්ගේ පුතා තමයි මේක කෑවේ. නතර කළා. ඔහු මහණ වුණේ නැහැ. ඊට පස්සේ ඒ කල්යාණ වැඩපිළිවෙල සිඳ දැම්මා. ඔහු ඒ රාජ පරපුරේ අන්තිම පුරුෂයා වුණා. පින්වත් ආනන්ද ඔබට මෙහෙම සිතෙන්න පුළුවන්. යමෙක් ඒ කල්යාණ වැඩපිළිවෙල ආරම්භ කළාද ඒ මඛාදේව රජු වෙන කවුරුවත්වත්ද කියලා. පින්වත් ආනන්ද එහෙම හිතන්න එපා. ඒ කාලේ මඛාදේව රජුරුව වෙලා හිටියේ මමයි කිව්වා. පින්වත් ආනන්ද ඒ කල්යාණ වැඩපිළිවෙල තමයි පස්සේ පශ්චිම ජනතාව ඉදිරියට අරගෙන ගියේ. හැබැයි ආනන්ද ඒ වැඩපිළිවෙල අවබෝධයෙන් කලකිරීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස හේතුුන්නේ නැහැ. සංසිඳීම පිණිස හේතුුන්නේ නැහැ. විශිෂ්ට ඥානයේ පිණිස හේතුුන්නේ නැහැ. සම්බෝධිය පිණිස හේතුුනේ නැහැ. නිවන පිණිස හේතුුනේ නැහැ. ඒ හේතුනේ බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය පිණිස විතරයි. ඒත් පින්වත් ආනන්ද මම දැන් කල්යාණ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒකාන්තයෙන්ම කලකිරීම පිණිස අවබෝධය පිණිස නිදහස් වීම පිණිස සසර දුකෙන් නිදහස් වීම පිණිස ඒ කල්යාණ වැඩපිළිවෙල මම ආරම්භ කළේ. මා විසින් පිහිටුවන ලද ඒකාන්තයෙන්ම අවබෝධයෙන්ම කලකිරීම විරාගයේ නිරෝධයේ සංසිඳීම විශිෂ්ට ඥානයේ පිණිස පවතින සම්බෝධිය පිණිස පවතින නිවන පිණිස පවතින කල්යාණ වැඩපිළිවෙල කුමක්ද? ඒ තමයි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. පින්වත් ආනන්ද මා දැන් පිහිටුවන ලද මේ කල්යාණ වැඩපිළිවෙල අවබෝධයෙන් කලකිරීම පිණිස පවතිනවා. නිරෝධයේ සංසිඳීම පිණිස පවතිනවා. විශිෂ්ට ඥානයේ පිණිස සම්බෝධිය පිණිස නිවන පිණිස හේතු වෙනවා. ආනන්ද මම ඔබට මේ විදිහටයි කියන්නේ. තං වූ අහං ආනන්ද එවං වදාමි. ආනන්ද මම ඔබට කියන්නේ මෙයයි. යේන මේ ඉදං කල්යාණ වට්ටං නිහිතං අනුපවත්තේයාත. ආනන්ද මං යම් කල්යාණ වැඩපිළිවෙලක් හැදුවාද ඒක ඉදිරියට පවත්වන්න. මාකෝ මේ තුම්හි අන්තිම පුරුෂා අහු අත්තාති. ආනන්ද ඔබ අන්තිම පුරුෂයා වෙන්න එපා. අන්තිම පුරුෂයා වෙන්න එපා. ආනන්ද යම් පුරුෂ යුගයක් පවතින කල්ලි මේ කල්යාණ වැඩපිළිවෙල මුලින්මනින්ම නැසියයිද ඔහු තමයි මේ කල්යාණ වැඩපිළිවෙල රැගෙන ආ පරම්පරාවේ අන්තිම පුරුෂයා. එයින් ආනන්ද මා විසින් මේ යම් කල්යාණ වැඩපිළිවෙලක් පිහිටෙව්වද යේන මේ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුපවත්තේයාත මාකෝ මේ තුම්හි අන්තිම පුරුෂා අහු අත්තාති. මේ වැඩපිළිවෙලේ අන්තිමය නම් වෙන්න එපා. මේක තමයි ඔබට මං කියන්නේ. ආනන්ද ඒ විදිහට හික්මෙන්න ඕන. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ වැඩපිළිවෙල ගැන වදාළා.
ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ පිරිස සන්තෝෂයටපත් වුණා. මේ තමයි මකාදේව සූත්‍රය. එතකොට මට අද මේ ධර්ම දේශනාවෙන් ඔබට කියන්න උවමනාව තිබුණේ අන්තිම පුරුෂයා වෙන්න එපා. දැන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ වැළලී මිනිසුන්ගේ හිත් වලින් මිනිසුන්ගේ සමාජයෙන් ඊළඟට හැම පැත්තෙම විනාශ වී ගිහිල්ලා කතාවක් බහාවක් තිබ්බේ නැති මේ ශාසනය ඉස්මතු කර කර පෙන්වුවා. ඊළඟට උන්වහන්සේ සංඝ පිරිස 1000කට අධික ශිෂ්‍ය පිරිසක් බිහි කරලා ශාසනීය වැඩපිළිවෙල ඉදිරියට යන්න සැලසුවා. විහෙර විහාර ඉදි කරලා මහා බෝධීන් වහන්සේලා රෝපණය කරලා දසදහසක් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මූලික වෙලා දැනට බෝධීන් වහන්සේලා දසදහසකට අධික ප්‍රමාණයක් රෝපණය කරලා තියෙනවා. ස්තූප 30කට ආසන්න ප්‍රමාණයක් ඉදි කරලා තියෙනවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දහසකට අධික ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා. මුළු සූත්‍ර පිටකයේම සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. දහම් පොත්පත් ලක්ෂ ගාණක් මුද්‍රණය කරලා තියෙනවා. ඊළඟට අවුරුදු 7-8ක් ඇතුළත ශ්‍රද්ධා රූපවාහිනියෙන් විතරක් ධර්ම දේශනා ලක්ෂයක් කරවලා තියෙනවා. මේ ඔක්කොම ශාසන ඉදිරියේ පැවැත්ම පිණිසයි. নানা ප්‍රකාර විදිහට නොඑක ආකාරයෙන් ධර්මයේ මේ මිනිසයාට යෑම පිණිස ඊළඟට ලෝකයේ සෑම රටකම ශාඛා ඉදි කළා. ඒ රටවල වල මිනිසුන්ට සංඝයාට දම්පැන් පූජා කරගෙන බණ දහම්ගෙන ගන්න අවස්ථාව හරියසලා තියෙනවා. මේ ශ්‍රද්ධා රූපාන්නේ ලක්විරු ගුවන් විදුලියෙන් සකල ලෝකයාට විවෘතව මිතුරන්ටද සතුරන්ටද කැමැති අයටද අකමැති අයටද ඕනෑම ආගමක කෙනෙකුටද ධර්මය අහන්න සලස්වලා තියෙනවා. සාක්ෂුදාක්ෂේ පැහැදිලිව અભිහිත සිංහනාද කරන්න පුළුවන් අපේ ලොකු ස්වාමීන් වහන්සේට නම් ලොකු ස්වාමීන් වහන්සේ නම් මේ සංසේනයේ අන්තිම පුරුෂයා වුණේ නැහැ. ඒ නිසා අපිටත් යම් විදියකට අස්වැසිල්ලක් සලසා ගන්න පුළුවන්. අපිත් අන්තිම පුරුෂය වෙන්නේ නැහැ කියලා. ඔබට දැන් තියෙනවා. දැන් අපිට ගුරු ඇසුරින් ලැබිච්ච මේ ධර්මයේ අපි ඔබට දෙනවා. උගුර ලේරහ වෙනකල්. දැන් අපි ධර්මයේ බණ කියලාම අපිට දැන් ඉස්සර තරම් බණ කියන්නත් බෑ. දැන් හරි අමාරුයි. ඒතර එච්චරම කියලා. දැන් සාමාන්‍යයෙන් මම ගත්තොත් මම ගිහි ජීවිතේ කතා කළාට වැඩිය ධර්මයේ කතා කරලා තියෙනවා මහාන වුණාට පස්සේ. එච්චර වැඩිපුර. එතකොට දැන් බලන්න ඔබ දිහා. දැන් ඔබට අපෙන් යම් ධර්මයක් ලැබුණාට පස්සේ දැන් අපෙන් ඔබට පරම්පරාවකට ගියානේ. ඒ නිසා අපිත් අන්තිම පුරුෂය වෙන්නේ නැහැ. ඔබගේ දරුවන්ට ධර්මයේ දුන්නේ නැත්නම් ඔබ අන්තිම පුරුෂයා. ඊළඟ පරම්පරාවට ධර්මයේ දෙන්නේ. දැන් අපිට ගුරු ඇසුරින් ලැබුණ උතුම් සම්බුදු සරණ, බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝ රත්නයේ සරණ අපි අන් අයට හැකි පමණින් ගමින් ගමට නගරෙන් නගරයට රටෙන් රටට බෙදා ගියා. එතකොට ඒ තුලින් යම් ප්‍රමාණයක් හරි අලුතෙන් සදහවත් පිරිසක් හැදුණා. ඔබ මුල් වෙලා 10 දෙනෙක්වත් හැදෙන්න ඕන ශ්‍රද්ධාවන්ත පිරිස. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නය හඳුනා ගන්න ශාසනයට කැමැති මැරෙන්න කලින් ශාසනයට කැමැති 10 දෙනෙක්වත් ඔබ අලුතෙන් බිහි කරන්න ඕන. එතකොට ඔබ අන්තිම පුරුෂයා නෙවෙයි. ඒ අන්තිම පුරුෂයා නොවුන පිනම ඔබව සුගතිය උපද්දවනවා. ලීසි නෑ මේක. ඊළඟට ඔබ යම්කිසි සීලයක් මේ බණ අහලා සීලවන්ත ජීවිතයකට ආවනම් පන්සිල් පද පහරි පුහුණු වෙනවනම් ඔබට පුළුවන් වුණොත් ඔබගේ යහළුවන් 10 දෙනෙක් හරි මැරෙන්න කලින් අලුත් පිරිසක් එක සිල්පදයක් රකින්න තැනට හරි ගේන්න ඔබ අන්තිම පුරුෂයා නෙවෙයි. චතුරාර්ය සත්‍ය ධර්මය අහපු නැති 10 දෙනෙක් මැරෙන්න කලින් ඔබ මුල් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අහපු නැති 10 දෙනෙකුට හරි ඔබට පුළුවන් වුණොත් චතුරාර්ය සත්‍ය ධර්මය අස්වන්න ඒ කෙරෙහි යොමු කරවන්න ඔබ අන්තිම පුරුෂයා නෙවෙයි.
දන් දෙන්න හුරු වෙච්ච නැති ඔබගේ හිත මිත්‍රාදීන් සිටිනවා නම් මැරෙන්න කලින් දන් නොදුන්න 10 දෙනෙක්වත් දානේ පිණිස සමාදන් කෙරෙව්වොත් ඔබ අන්තිම පුරුෂයා නෙවෙයි. ඊළඟට ජීවිතේ මරණය ගැන කල්පනා කරන්නේ නැතුව ඊළඟට හම්බු කරගෙන රැස් කරගෙන කුණකමෙන් මෝහයෙන් ජීවත් වෙන ප්‍රඥා රහිත උදවිය ඉන්නවා. දැන් රුවන්වැලි සෑයට මේ මහත්තයෙක් වඳින්න ආපු වෙලාවක හාමුදුරනමක් මට මතක් කළා. ඒ මහත්තයා ලොකු කම්පැනියක් තියෙන කෙනෙක්. ඊළඟට හාමුදුරනේ මට කිව්වා එයාගේ යටතේම වැඩ කරනවා කියලා 3000ක් සේවක පිරිස. රුවන්වැලි සෑය වඳින්න එද්දී තෙල් කාරික් කාලයි අරගෙන ඉන්නේ. කඩෙන් නෙළුම් මල් 5යි ගන්නේ. ඉතින් ඊට වැඩි හිතෙන්නේ නැහැ යාට. ආවා නෙළුම් මල් 5 සෑයේ තිබ්බා. පහන් ටිකකට අර තෙල් ටික දැම්මා වැන්දා ගියා. එතකොට මම මැරෙනවා කියන සංඥාව මම මැරිලා එහෙම හරි ඇවිල්ලා වඳිනවා පුදුනික නා ශේෂ්ඨයි. අනිත් අයටත් වැඩි ඒක සැලකිය යුතු දෙයක්. නමුත් අර හිතේ අත්හරින්න තියෙන ලෝභකම, හිතේ අත්හරින්න තියෙන අකමැත්ත, වියදම වැඩි කියලා හිතන අකමැත්ත, ඊළඟට මල් මිටක් ගන්න ගියත් ගණන් අඩු කරනවා. එතකොට අර කේවල් කරන ගතිය. දැන් සුපර් මාකට් එකකට අපි ගිහිල්ලා කේවල් කරන්නේ නැහැ. ඒ වුණාට අපි ශාස්ත්‍රඥ වහන්සේට යමක් පුදද්දී අපි කේවල් කරනවා. ඒක කල්පනා කරනවා මොකද්ද මේ කියලා. ප්‍රඥාව තියෙන්න ඕන. ඊට පස්සේ අන් අයට මේ ප්‍රඥාව පිණිස උපකාර කරනවා. ජීවිතය ගැන කල්පනා කරන්න. අඩුම තරමේ මම මැරෙනවා කියන එක කල්පනා කරන්න. අත්හැරීමට අන්න යොමු කරන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවල තමන් පිහිටවනවා අනිත් අය මැරෙන්න කලින් අඩුම තරමේ 10 දෙනෙක්වත්. එතකොට නම් අන්තිම පුරුෂයා වෙන්නේ නැහැ. ඊළඟට අම්මලා තාත්තලා අන්තිම පුරුෂයා නොවීන්ද ඔබට වගකීමක් තියෙනවා. ඔබගේ දරුවෝ ඉන්නවනේ. ඒ දරුවන්ට බුදුරජාණන් වහන්සේගේ ශාසන පිහිට දෙන්න ඕන. බුදුගුණ කියලා දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කතා කියලා දෙන්න ඕන. හිත පහදවා ගන්න ඕන. රුවන්වැලි සෑයේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අඟුලිමාල මහ සෑ රජාණන් වහන්සේගේ ආනුභාවය කියලා දෙන්න ඕන. රුවන්වැලි සෑයේ ආනුභාවය ආශ්චර්යමත් කතා ඔබට කොතිකුත් අපි අහන්න සලස්වලා තියෙනවා. ජයසිරි මහ බෝධීන් වහන්සේගේ පරම්පරා කතාව අහන්න සලස්වලා තියෙනවා. ධාතුන් වහන්සේලාගේ විස්තර අහන්න සලස්වලා දීලා තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ විස්තර සෑයේ විස්තර අහන්න සලස්වලා තියෙනවා. අඟුලිමාල මහ සෑයේ තමයි මේ පෘථුවියේ එකම රහතන් වහන්සේ නමකගේ වැඩිපුරම ධාතු තැන්පත් සෑ රජාණන් වහන්සේ. මේ පෘථුවි මණ්ඩලේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් එකම එක මහා ස්තූපේ අඟුලිමාල මහ සෑයයි. ඒ නිසා යම්කිසි දිව්‍ය ලෝකයක හෝ වේවා බ්‍රහ්ම ලෝකයක හෝ වේවා මේ පෘථුවියේ යම්කිසි කෙනෙක් වේද ඒ සියලු දෙනා අඟුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතු තැන්පත් සෑය වඳිනවා කියලා වඳින්න එන්න නම් බොව්වත්තරම පැමිණෙන්න ඕන. ඒ උතුම් සෑරජානන් වහන්සේ මේ වෙනකොට ප්‍රාතිහාර්ය පානවා. ළඟදීන් අපි හිතවත් මහත්මයෙකුට විශාල ආබාධයක් භයානක ආබාධයක් හටගෙන එතුමා අවසාන පරීක්ෂණයට ඔපරේෂන් එකට යන්න කලින් අඟුලිමාල සෑයට ජීවිතේ පූජා කළා. පිරිත් කිව්වා. පහවදා මේ වෛද්‍ය ප්‍රතිකාර වලට යනකොට රෝගේ නැහැ. ඊළඟ පිළිකා රෝගීන් ඒ සෑයට උපස්ථාන කළා. පස්සේ බලනකොට පිළිකාව නැහැ. ඉතින් මේ අස්පනා පිට ආනුභාවයේ රැකවරණේ ශ්‍රාවකයට තියෙනවනේ. ඉතින් මහා ලොකුවට ගිහිල්ලා එතන බෙර ගහගෙන නැටුවේ නෑනේ. ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් සෑය පැදකුණු කරලා තෙරුවන් වන්දනා කරලා අඟුලිමාල පිරිත කියලා මේ උතුම් මහා සෑරජානන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් බුද්ධානුභාවයේ මේ සෑයේ තිබෙන බව සත්‍යයි. මේ උතුම් සෑයේ ශ්‍රීමත් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 19ක් විරාජමානව වැඩ සිටිනවා සත්‍යයි මහරහත් ආනුභාවයේ තිබෙනා බව සත්‍යයි
මේ උතුම් සෑය උතුම් මහානුභාව සම්පන්න දෙවිවරුන්ගේ දේවානුභාව එකතු වී ඇති බව සත්‍යයි සත්‍යයි සත්‍යයි. මේ සෑ රජාණන් වහන්සේගේ නොයෙකු ඖෂධවල ආනුභාවය තිබෙනා බව, නොයෙක් රන් රිදී මුතුමැණික් නිදාපිතව, නොයෙක් පුරාණ ඖෂධ තැන්පත්ව ඖෂධ බලයෙන් යුතුයි. ඒ සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මට මේ තිබෙන වදුර දුරු වේවා, මගේ ජීවිතය තුනුරුවන්ට පූජා වේවා කියලා නිතර සිහි කළා. ගෙදර අඟුලිමාල මහරහතන් වහන්සේට පහනක් තියලා වැඳලා පුදලා ඉන්නකොට නිකම්ම කරදරකම් කටළු දුරු වෙලා යනවා. එහි පිහිට තියෙනවා. ළමයෙකුට විභාගයකට යනකොට, ළමයෙක් ලෙඩ වුණොත්, අසනීප වුණොත් පිරිත් කියලා ඊළඟට සිත ප්‍රාර්ථනා කළා තනියෙන් කරගන්නවා මේවා. අන්න සරණ. ළමයිට පුහුණු කරනවා. සෑය වඳින්න පුහුණු කරනවා. පුතේ මලක් තියාපන් කියලා කියනවා. පුතේ අඟුලිමාල රහතන් වහන්සේගේ සෑයයි කියලා කියනවා. අත් දෙක එකතු කරලා සාදු කියපන් කියලා කියනවා. තරුණ කොල්ල කුරුට්ට ෆෝන් උස්සගෙන යනකොට පුතේ මේ මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් සෑයේ ෆොටෝ ගහන්න එපා. කැමරා සාක්කුවේ දාගනින්න ඕක ඕෆ් කරපල්ලා. සෑයට සද්ධාවෙන් අතට මලක් අරන් ගොඩ වෙනින්න. එක එක කයි කතාන්දර කියන්න එපා. සංග්ලාස් ගලවපල්ලා. ශ්‍රද්ධාවෙන් සෑ රජාන් වහන්සේ දන ගහලා වැඳපල්ලා කියලා දරුවන්ට හුරු කරනවා. අන්තිම පුරුෂයා වෙන්නේ නැහැ. දරුවෝ කොල්ලෝ කෙල්ලෝ ටික මෙහි දුවනවා මෙහි දුවනවා නාටකම් නටනවා. අම්මලා ඉතිවිසු ගාතාව කියලා වඳිනවා. උන්දලා වැන්දලාට උන්දලා දන්නේ මේ බුද්ධ ශාසනීය අන්තිම පුරුෂයෝ. පිටරට ගියාට පස්සේ දුක හිතෙනවා. අම්මලා ඉතිවිසු ගාතාව කියලා වඳිනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා වඳිනවා. ඊළඟට ගාථා කියනවා. පොඩි ළමයි ඉන්නවා ඉතිවිසු ගාතාව දන්නේ නැහැ. ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? ඉංග්‍රීසි ඉගෙන ගන්න පොඩි අය ඉතිවිසෝ ගාතාව කියලා වඳින්න දන්නේ නැහැ. සුපටිපන්නෝ ගාතාව දන්නේ නැහැ. කරණීයමෙත සූත්‍රය කියන්න දන්නේ නැහැ. රතන සූත්‍රය කියන්න දන්නේ නැහැ. ඒ මිනිස්සු අන්තිම පුරුෂයෝ. පොඩි අයන්ට සම්පූර්ණ ජීවිතේ ඉංග්‍රීසි. ඒ ළමයිගේ කටින් තුනුරුවන් ගාතාව ඒ වගේම රතන සූත්‍රය කියවෙන්නේ නැහැ කියන්නේ. ඉදිරියට කියවෙන්නේ නැහැමයි. ඒ අයගේ ළමයිට ඔයාලා සිංහල වෙලා දරුවෝ දැන් ඉංග්‍රීසි වෙලා ඉතිවිසු ගාතාව කියා ගන්න බැරි නම් දරුවෝ ඉංග්‍රීසි වෙලා ඒ දරුවන්ගේ දරුවෝ කොහොමදවත් නැහැ. අන්තිම පුරුෂයෝ බුදුරජාන් වහන්සේ වදාලා මාකෝ මේ තුම් මේ අන්තිම පුරුෂා අහුවත්තාති. අන්තිම පුරුෂයා වෙන්න එපා. ඔබ මුල් කරගෙන තවක් කෙනෙකුට ධර්මයේ දිය යුතුමයි. ඒ නිසා සමහර පිටරට මිනිස්සු ඉන්නවා හරි තරහයි සිංහලත් එක්ක. එතන අපිට සිංහලත් එක්ක මේ පෙම් බඳින්න 아무තු දෙයක් නැහැ. අපි සිංහල භාෂාවට පෙම් බඳින්නේ දහම නිසා. වෙන කිසිම වැඩක් නැහැ. අපිට සිංහල ජාතිය සිංහල භාෂාව ඕනන්නේ දහම නිසා. මේ බුදුබණ පද තියෙන්නේ සිංහලෙන්. සිංහලෙන්. දැන් මට මොන ගෙවුන එංගලන්තේ ඉඳලා පිරිසක් ඒ පුංචි පුතා සිංහල කතා කරනකොට අම්මලා කටට ගහනවා. ඔය කැත භාෂාව කතා කරන්න එපා කියලා. ඉතින් ඒ ළමයා නමුත් ඒ සිංහල භාෂාවට ආසාවෙන් හොරෙන් ඉගෙනගෙන දවසක් මම ඒ එංගලන්තේ ගිය වෙලාවේ ධර්ම දේශනා ශ්‍රවණය මේ කරනකොට පිටිපස්සට වෙලා අහගෙන ඉඳලා මම කුටියට ගියාට පස්සේ හොරෙන් ඒ ළමයා ගෙන්නගෙන ආවා කතා කරන්න. ඒ ළමයා කිව්වේ විස්තර. අවුරුදු 12ක් 13ක් වගේ පොඩි කොල්ලෙක් හොරෙන් සිංහල කතා කරනවා. ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරනවා. අම්මලා ඉස්සරහා කතා කරන්නේ. බැරි වෙලාව පුරුද්දට එක සිංහල වචනයක් ආවොත් එහෙම ගහනවා කටට. ඔයා කිව්වා වැරදි කුණුහරුපයක් ඔය නරක වචනයක් කිව්වේ කියලා. ඒ නිසා දරුවා බය කරනවා. අන්තිම පුරුෂයා. ඒකට මේ මිනිස්සු මැරිලා කොයි ලෝකෙද යන්නේ? කොහොමද පහුගිය දවස්වල කොරෝනා රෝගයෙන් අසරණ වෙච්ච හැටි? මේ ලංකාවේ තිබ්බ රැකවරණය, මනුස්සකම, ගුණධර්ම පිටරටවල වල තිබ්බද? අපේ කම දැනුන්නේ නැද්ද? අපේ සිංහලකම දැනුන්නේ නැද්ද? අපේ බුදුරජාණන් වහන්සේගේ රැකවරණය දැනුන්නේ නැද්ද? සෑය බෝධියේ විහෙර පිහිට දැනුන්නේ නැද්ද? ඒකයි
ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරන්න ඕන. දැන් පින්වත්නි දැන් මම දැක්කා මේ බණ පොතේ තියෙනවා දැන් සාමාන්‍යයෙන් භික්ෂු සංඝයා වැඩ සිටිනකොට උතුම් ධාතුන් වහන්සේලා වැඩ සිටිනකොට ඒ ඇසුරට දෙවියන් පැමිණෙනවා කියනවා. දෙවියන්ගේ පැමිණීම යම් තැනකද අමනුෂ්‍යෝදුරු දුර වෙනවා කියනවා. අමනුෂ්‍යෝදුරු දුර වෙනවාද ඔවුන්ට සැනසille පරම්පරාවේ ඉන්න පුළුවන් කියනවා. යම් තැනක ධාතුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ගැවසෙන්නේ නැත්නම් ඒ තැනට දෙවියන්ගේ පැමිණීම නැත කියනවා. දෙවියන්ගේ පැමිණීම නැත්නම් අමනුෂ්‍යව අරක් ගන්නවා කියනවා. අමනුෂ්‍යව අරක් ගන්නේද පෙර නොවි විරු රෝගයෝ උපදිනවා කියනවා. පෙර නොවි විරු රෝගී ඉපදෙනුට මිනිස්සු රෝගයෙන් පීඩා විඳිනවා. විකෘති සිත් තියෙන දරුවෝ ඉපදෙනවා. බටහිර ලෝකෙ ගැන වෙන්න ඇති මේ කියනවා ඇත්තේ. ඒ විනාශේ ලංකාවට නැහැ. ලංකාවේ හිටපු එක්කට හිත විකෘති වුණොත් පයින්නවා මෙහි. අන්තිම පුරුෂයා වෙන්න එපා. ඔබ තුනුරුවන් ගුණ කියලා බුදුන් වඳිනවා නම් කරණීයමිත සූත්‍රය කියනවා නම් ඔබගේ දරුවත් කිය යුතුයි. එහෙම කිව්වොත් ඔබ අවසන් පුරුෂයා නෙවෙයි. ඔබ දානෙ බෙදනකොට ඔබගේ දරුවෝ යන්න පුතාලා හරියට යන්න. පුතාලා හරියට යන්න අපි දානෙ බෙදලා එන්න. අන්තිම පුරුෂයා. ඔබ දානෙ බෙදනකොට පොඩි එකක් ගිහිල්ලා පපඩම් බෙවාජනේ හරි අල්ලනවා නම් අන්තිම පුරුෂයා නෙවෙයි ඔබ. ඔබ බණ අහනකොට ඔබ විතරක් බණ අහනවා නම් දරුවෝ බණ අහන්නේ නැත්නම් ඔබ අන්තිම පුරුෂයා. පවුලේම අය බණ අහන්න එනවා නම් පොඩි අයත් බණ අහන්න එනවා නම් ඔබ අන්තිම පුරුෂයා නෙවෙයි. පුංචි අයෝ බණ අහනකොට කෑකොස්සන් ගහනවා. එහෙම කියලා බණ නාහින්ට එපා. බණ අහන්නේ ධර්මශාලාවක නම් ධර්මශාලාවේ පිටිපස්සේ කෙළවරේ මේවා කරනවා හදිසියෙවත් කෑ ගැහුවොත් එළියට අරන් යන අදහසින් අයිනකම ඉඳගෙන බණ අහනවා. කාලයක් යනකොට ළමයි හුරු වෙනවා. ඉස්සර අපි පුංචි කාලේ අපි චූටි ළමයි කාලේ පන්සල් වල බණ තිනකොට අම්මලා අපිව අරගෙන ගිහිල්ලා අපේ අම්මලා නම් මම අහලා තියෙන විස්තර දැනගෙන තියෙන කතා බහ කරලා තියෙන විදිහට අපි නිසා අම්මලා නම් බණ අහන එක නතර කරලා නැහැ. ඒ කාලේ බණ කියන්නේ බෝධි පූජානේ තියෙන්නේ. බෝධි පූජා කටින බණ ඔය වගේ ඒවානේ තියෙන කාලෙන් කාලට එක එක බණ කලාතුරකින්. ඉතින් එක බණක්වත් මං ඇරලා නැහැ. අපිව වඩාගෙන යනවා. ඉතින් අවසානයේ අපි පොඩි ළමයි අපි කැතකුණු කරනවා බණ අහින්න ගමන්. එතකොට අම්මලා ඉතින් එහෙවත් නැගිටින්නේ නැහැ. අවසානයේ මිනිස්සු නැගිට්ටට පස්සේ අර කැතකුණු අත ගාලා මේ බිම සෝදලා පිරිසිදු කරලා එහෙම තමයි උන්දලා යන්නේ. අද කාලේ අනේ මේ ළමයි එක්ක බෑ ස්වාමීන් වහන්සේ බණ අහන්න ඇවිල්ලා. එතකොට අර දෙමව්පියෝ බණ අහන එක දරුවා නිසා වැළකෙනවා කියලා යමක් ඇද්ද? දරුවටත් ඒක හොඳ නෑ. ඒ දරුවා ඒ තත්ත්වයට පත් කළේ දෙමව්පියෝනේ. ඒ නිසා පවුලේ පිරිසම එකතු වෙලා බණ අහනවා නම් ඒ අම්මා තාත්තා අන්තිම පුරුෂයෝ නෙවෙයි. ඊට පස්සේ ගෙදර ඔක්කොම ධර්මයේ කතා කරන ප්‍රඥාවන්ත පිරිසක් නම් මරණය ගැන කල්පනා කරනවා නම් මේවා අත්හැරලා යන්න සිද්ධ වෙනවා කියලා කල්පනා කරනවා නම් අනිත්‍යයි කියලා කල්පනා කරනවා නම් දරුවොත් ඒක ගැන කල්පනා කරනවා නම් අන්තිම පුරුෂයෝ නෙවෙයි. හැබැයි අම්මලා තාත්තලාට ඥානෙ තියෙනවා දරුවෝ මේ පැත්තටවත් ගෙනියන්නේ. පොයේ දවසට ඕන තරම් බණ අහන්න අම්මලා තාත්තලා එනවා. දරුවෝ මොකද කරන්නේ? ටියුෂන් යනවා. අම්මලා ඒ දරුවෝ ටියුෂන් නතර කළා මේ බණ අහන්න එන්න හැදුවොත් අම්මලා කියනවා එන්න එපා උඹලට පන්ති විභාගෙ ළඟයි. අන්තිම පුරුසයි. ඒ අය මේ බුද්ධ ශාසනයේ අන්තිම අය. ඊට පස්සේ ළමයි ගිහිල්ලා මේ තියෙන නානා විගඩම් ලෝකේ නිකං රූකඩ බවට පත් වෙලා අවසානයේ මූණේ දැලිත් ගාගෙන හැඬු කඳලින් එනකොට දෙමව්පියන්ගේ මූණ වල අවසන් කාලේ සැනසෙල්ලි මැරෙන්නවත් නැහැ. ගින්දරේ මැරෙන්නේ. ඒ තත්ත්වයට පත් උනේ තමන්මයි. තමන්මයි පත් කරගත්තේ. ඇයි? අන්තිම පුරුෂයෝ වුණා. දරුවන්ට ධර්මයේ දුන්නේ නැහැ. දැන් මට අද ලිපියක් ලැබිලා තිබ්බා අම්මා කෙනෙක් කියලා. ඉතින් මට හරියට සතුටු හිතුණා ඒ අම්මා ගැන හිතලා. ඒ අම්මාගේ දරුවා ගොඩාක් නොසන්ඩාලයි. කියන දෙයක් අහන්නේ තියෙන ධනෙ නැති බංගස්ථානගත කරනවා.
ඊළඟට සහෝදරයෝ තාත්තා ඔක්කොම මේ දරුවා හදාගන්න අමාරුයි කියලා අත්හැරියා. ඒත් අම්මා කොහොම හරි දරුවට රස්සාවක් වෙලා දෙන්න ඕන කියලා හම්බ කරන එක දරුවට දීලා කොළඹ පැත්තට යවුවා. අපිට කියලෙවල තියෙනවා ආන්දුරනේ ඔය ධනෙ නැති වුණාට කමන්නේ. මගේ පුතාට පව් කරන්නේ නැති හිතක් හදලා දෙන්න. පුතාට වචනයක් කතා කරලා පව් කරන්නේ නැති හිතක් හදලා දෙන්න. කියලා ඒකට මං කල්පනා කළා අම්මලා ධනෙ පිටිපස්සේ දැන් හඹ යන්නේ. දැන් ඕන්නේ දරුවා හොඳයි කියලා තැනට ගන්න දරුවන්ගෙන් පව් කෙරෙන්නේ නැති. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම කියලාමයි කොල්ලාව කොළඹට යවි. මොකද ගෙදර හිටියානම් තාත්තයි පුතයි රණ්ඩු වෙන හැටියට මට හිතුණා පුතාගේ අතින් තාත්තා මැරෙයිද කියලා. ඒ නිසා ඉඩ කඩන් උකස් තියලා සල්ලි අරගෙන පුතා කොළඹට යවුවා. මේ යවුවෙම තාත්තට පුතාගෙන් කරදරයක් නොවීම පිණිස ඒත් පුතාට පාපයක් රැස් නොවේවා කියන අදහසින් කිව්වා. අම්මලා ධර්මය අහලා තියෙන නිසා සාමාන්‍යයෙන් එහෙම ගත වෙනවා. ඉතින් අම්මලා ධර්මයේ දරුවන්ට දෙන්න උත්සාහ කරන නිසා තේ අම්මා අන්තිම පුරුෂයා වෙන්නේ නැහැ. ඔබ දිහා බලන්න. අන්තිම පුරුෂයා වෙන්න දෙන්න එපා. ඔබෙන් තවත් කෙනෙකුට ධර්මයේ යා යුතුයි. ඔබ දැන් තිසරණිය ගැන මේ වෙනකොට වැඩසටහන් කීයක් මාස කීයක් බුදුගුණ අහනවද? සූත්‍ර දේශන අහනවද? ඔබ තවත් එක්කෙනෙකුට බණපදයක් කියලා දෙන්න. තමන්ට කියාගන්න බැරි නම් බණ අහන වෙලාවට තව කෙනෙක් යොමු කරන්න පුතේ මේක මේ වෙලාවට අහන්න බොහොම අගේ ඇති බණපදයක් කියලා. සිල් ගන්නකොට යන් කියලා ගෙන්නගෙන යන්න. මම ඉස්සර කළා තියෙනවා කවදාවත් බණ අහපු නැති අය බණ අහන්න ගෙන්නගෙන යනවා. ඊළඟට රුවන්වැලිසෑය ජයසිරි මහ බෝධීන් වහන්සේ වැඳපු නැති අය වෙනම එකතු කරගෙන ওই දන්න කෙනෙකුට කියලා බස් අරගෙන වෙනම නොමිලේ ගිහිල්ලා සිල් සමාදන් කරලා කන්න බොන්න දීලා සිල් සමාදන් කරවලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ යාලා ඒක අල්ලගෙන යනවා. ඒ වගේ කළා තියෙනවා. ඉතින් මේ පුළුවන් අය තමන්ගේ ගම්වල අය ධර්මයට යොමු කරන්නකෝ. පිටරට ජීවත් වෙන අය ඉන්නවනම් ගමේ තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ ඉන්නවනම් එයාලට කියනවා අපි වියදම එවන්න. ඔයාලා මේ පොයට බස් එකක් ගන්න. ගිහිල්ලා ළඟ අසපුවක් තියෙනවා. සිල් සමාදන් වෙන්න. හවසට බස් එකේ ගෙනත් දාන්න. දවල් කෑම එහින් දෙනවා. නැත්තම් අපි දවල් කෑම අහවල් තැනින් අරන් දෙන්න. මුළු ජීවිත කාලෙම පිටරට ඉන්න අයට එහි අන්තිම පුරුෂයා නොවි ඔබ මුල් වෙලා ගමේ පිරිසක් දහමට යොමු කරන්නකෝ. ඊට පස්සේ තමන් ගෙදර පිටරට ඉන්න අය ගෙදර එනවා. ගෙදර එනකොට නෑදෑයෝ හොයාගෙන බලාගෙන එනවා. ඒ නෑදෑයෝ සියලු දිනාට එක දවසක ගෙදරකට එන්න කියලා පුළුවන් නම් බණක් කියවලා එහෙම නැත්නම් බණ පටියක් දාලා කෑම බීම ටිකක් කන්න බොන්න දීලා සතුටු සාමිච්චි කතා කරලා බණ ටිකක් අස්වල යවන්නකෝ. පුළුවන්ද කියලා බලන්න අන්තිම පුරුෂයා නොවෙන්න. බුදුරජාණන් වහන්සේ නම් වදාළේ මාකෝ මේ තුම්හි අන්තිම පුරුෂා අහුවත්තාති අන්තිම පුරුෂයා වෙන්න එපා කියලා. අන්තිම පුරුෂයා වෙන්න එපා කියලා. ඒ නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය දුර්ලභවයි අපිට ලැබෙන්නේ. බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහෙන කාලේ නිරේ හිටියොත් ඒක අක්ෂණයක්. සෙන සම්පත්තිය අහිමි වෙලා. බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහෙන කාලේ නිරේ හිටියොත්, තිරිසන් ලෝකේ හිටියොත්, പ്രേත ලෝකවල හිටියොත් අක්ෂණයක්. බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහෙන කාලයක අසඤ්ඤ ලෝකවල හිටියොත් අක්ෂණයක්. බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහෙන කාලේ ප්‍රත්‍යන්ත දේශවල හිටියොත් අක්ෂණයක්. බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහෙන කාලේ වෙනකොට කෙලතුළු වෙලා හිටියොත්, නුවණ නැතුව මන්ද බුද්ධික වෙලා හිටියොත් අක්ෂණයක්. නුවණ තිබ්බත් බුදු කෙනෙක්ගේ බණපදයක් ඇහුන් නැත්නම් අක්ෂණයක්. ඔබට යන් නුවණක් තියෙනවා. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙනවා. ඔබට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දකින්න ලැබෙනවා. ඔබට ශන සම්පත්තිය ළඟට ඇවිල්ලා මේ ශන සම්පත්තිය අත්හැරලා නිරේ ගිහිල්ලා දුක් විඳින්න නම් එපා. නිරේ ගිහිල්ලා දුක් විඳින්න නම් එපා. බොහෝ අය මෙරි නිරේ යන්නේ. බොහෝ අය මෙරි තිරිසන් ලෝක යන්නේ. බොහෝ අය මෙරි පෙරේත ලෝකවල යන්නේ. අනේ ඔබට නම් ඒ වගේ දෙයක් වෙන්න එපා. ඔබගේ පරම්පරාවේ කෙනෙකුටවත් එහෙම දෙයක් නම් වෙන්න එපා. ඒ නිසා උතුම් ගෞතම බුද්ධ ශාසනය ලැබුණ වෙලාවේ මේ පිහිට සලසා ගන්න. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ තමන් අම්මට ගොඩාක් ආදරේ නම්. තමන් තාත්තට ගොඩාක් ආදරේ නම්.
පින්වත් මහණෙනි, ඒ පුතා කරන්නේ තාත්තා එක පැත්තක කරේ ඉඳවගෙන අම්මා එක පැත්තක කරේ ඉඳවගෙන උපස්ථාන කරනවා. කනවා බොනවා වැසිකිලි කැසිකිලි කරන වෙලාවට ඒවත් අස්පස් කර කර උපස්ථාන කරන අවුරුදු 100ක්. පින්වත් මහණෙනි, දෙමව්පියන්ගෙන් අයින් නම් නිදහස් නෑ. මනා සුප්පතිකාරයක් නම් කළේ නෑ. හැබැයි පින්වත් මහණෙනි, යම්කිසි කෙනෙක් තමන්ගේ ශ්‍රද්ධාව නැති දෙමව්පියෝ ශ්‍රද්ධාවේ පිහිටවනවා නම්, සිල්වත් නැති දෙමව්පියෝ සීලේ පිහිටවනවා නම්, දන් දෙන්නේ නැති දෙමව්පියෝ දන් දීමේ සමාදන් කරනවා නම්, බණ දහම් දන්නේ නැති අය බණ දහම් දන්නා භවයේ සමාදන් කරනවා නම්, ජීවිතය ගැන කල්පනා කරන්නේ නැති අය ප්‍රඥා සම්පත්තිය පිහිටවනවා නම්, ඒ දරුවා ණයෙන් නිදහස්. එපමණකින්ම ඔහු සුගතිය උපදිනවා. එපමණකින් සුගතිය උපදිනවා. බලන්න මේ කාරණා දිහා. පින්වතුනි, මේ ලෝකේ කොච්චර හොඳට ඇඳලා බීලා කාලා තරුපහේ හෝටලේ කාමරේ නැවතිලා හිටියත් ඔහු මැරිලා ඊළඟට යන්නේ ගිනි ගොඩකට නම් අපිට ඉදිරියට ජීවත් වෙන්න තියෙන දින කිහිපයක්, සති කිහිපයක්, අවුරුදු කිහිපයක්. නිරේ අවුරුදු කෝටි ගාණක්. අඩුම ආයුෂ තියෙන නිරේ ආයුෂ මනුස්ස අවුරුදු 90ක් ඒ අපාය එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක්. ඊළඟ ආයුෂ තියෙන අපායේ මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඒ අපාය එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 1000ක් කොහොමද නිරේ වැටුනොත් එහෙම? අනේ අපිව ජාතක කරලා අපිව වදලා අපිට ලේ කිරි කරලා පොවලා අපිව පපුවට තුරුළු කරගෙන අපිව හදලා මේ පුද අපිව වැළඳගෙන අපිව කොච්චර ආදරෙන් අපි සිප සැනසුවාද කියලා අපිට ගණන් කරන්න බෑ. අපිට කොච්චර බත් කටවල් අම්මලා කවලා තියනවද කියලා ගණන් කරන්න බෑ. උන්දලාගේ සකල සේසත අපි වෙනුවෙන් වියදම් කරලා අපිට රස්සා අරන් දීලා අපි පළවෙනි රස්සාව කරලා පළවෙනි පඩිය අරන් අපේ සාක්කුවේ දා ගන්නකොට උන්දලා කරබාගෙන හිටියා. කෝදියන් කියලා උදුරගත්තේ නැහැ. නමුත් අපි අම්මලා තාත්තලා පඩි ගන්නකොට අම්මලාගේ තාත්තලාගේ අතට සල්ලියක් කෙනෙකුට අපි ලිස්ට් එකක් දුන්නා. අපිට ෆෝන් එක ඕන, පෝන් කාඩ් එක ඕන, පොත ඕන, පන්ති ගාස්තු ඕන, අරේ යන්න ඕන, මෙහෙ යන්න ඕන, අර වැඩේට ඕන, මේ වැඩේට ඕන කියලා අපේ වැඩ ලොට් එකක් දුන්නා උන්දලාට. අපි රස්සාවක් කරන් පඩිය අරන් පළවෙනි පඩිය අපි සාක්කුවේ දා ගන්නකොට පොතේ දා ගන්නකොට උන්දලා කරබාගෙන හිටියා. අනේ ඔය මිනිස්සුන්ට මැරිලා ගිහිල්ලා දුක් විඳින්න දෙන්න එපා. මේ ජීවිතේ කරගන්න බැරි නම් පරලෝකෙට සංග්‍රහ කරන්න. මැරුණාට පස්සේ මහා ලොකුවට ලක්ෂ ගණන් වියදම් කළා මිනි පෙට්ටිය අරගෙන ලක්ෂ ගණන් වියදම් කළා මලගම ගත්තා කියලා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ වෙනකොට ඉපදිලා ඉවරයි. ඉපදෙන්න කලින් කරන දෙයක් කරන්න. මේ දෙමව්පියෝ සිල් සමාදන් කරවන්න. ඒ දෙමව්පියන්ට බණ අහන්න සලස්වන්න. ඒ මිනිස්සුන්ට යහපත් දෙයක් දෙන්න. ඒ එපමණකින් සුප්පතිකාරයෙකුත් වෙනවා. බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයා වෙන්නෙත් නැහැ. ඒ නිසා Tamanගේ උපන්දිනේට දහම් පොත් අරගෙන ඔය බණපද ඇහෙන්නේ නැති පැතිවලට බෙදන්න. ඊළඟට බණ පටි හදලා CD හදාගෙන බණ ඇහෙන්නේ නැති පැතිවලට මිහිරි තුනුරුවන් සරණ යන දහමක් දෙන්න. මිත්‍යා දෘෂ්ටි නැතුව. පිරිසිදු ධර්මයක් දෙන්න. එක දවසක් බණපදයක් අහන්න සලස්වන්න. මේ බණපදයකින් මිනිසුන්ගේ දුක් ගිනි නිවනවා. ඒ නිසා අන්තිම පුරුෂයා වෙන්න එපා. ඒ නිසා මේ බුද්ධ ශාසනය තවත් පරපුරකට දායාද කරන්න. මම මේ බණ ටික කිව්වේ අපි ඊළඟ දවස් ඉඳලා මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ගිය කතාව තමයි කියන්නේ. ඒක හරි ශෝකාංකුලයි. බුදුරජාණන් වහන්සේ ආය නොයන ගමනක් වඩින හැටි. ගමින් ගමට නගරෙන් නගරයට උන්වහන්සේ වඩිනවා. ආයේ ජනපදවලට සිරිපා තබන්නේ. ඒ පිරිනිවන් පාන්න වඩින ගමන අහන්න කලින් තමයි මේ කිව්වේ මෙතෙක් අහපු බණපද ඔයාලගෙන් නැති වෙන්න දෙන්න එපා. ඊළඟ පරපුරට දෙන්න. අන්තිම පුරුෂයා වෙන්න එපා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා හිමීට පුරුදු කර ගන්න ආරින්න.
ඉතින් ඒ නිසා හිතන්න දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. අන් අයත් බුදු සරණේ සමාදන් කරනවා කියලා. දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු මම ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. අන් අයත් ඒ සරණේ සමාදන් කරනවා කියලා හිතන්න. දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු මම ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතන්න. ඒ සරණේ අන් අය සමාදන් කරනවා කියලා හිතන්න. ඒ උතුම් තිසරණය අපේ ජීවිතේ දුක්ගිනි නිවා නිවනින් සනසවත්වා. ඉතින් අද දවසේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන මොරටුවේ පදිංචි විජේවර්ධන පවුලේ දූදරු මුණුපුරු මිනිබිරියන් විසින් තමයි අද දායකත්වයේ දරුවේ. ඉතින් මේ පින්වතුන් මේ රැස් කරගන්න යෙදුනා වූ අප්‍රමාණ පින සියලු දෙවියෝ අනුමෝදන් වෙලා මේ පින්වතුන්ව ආරක්ෂා කරත්වා. ඒ වගේම මිය පරලෝකීය මොරටුව ප්‍රදේශීය පදිංචිව සිට සීතා ප්‍රනාන්දු මෑණියෝ, වෝල්ටන් විජේවර්ධන පියාණන්, චාර්ලට් ප්‍රනාන්දු මෑණියන් සහ ජස්ටින් පීටර් ද සිල්වා පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝකීය ඥාතීන් මේ පින් බලයෙන් පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය අපිට මේ දහම් දායාදී ලැබලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා කියලා පින් පමුණුවමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරු, පැවිදි අපේක්ෂක දූපතුන් මේ පින් අනුමෝදන් වී ධර්මාභෝධයෙන් සැනසෙත්වා. ඒ වගේම මොරටුවේ පදිංචි විජේවර්ධන පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී මේ පවුලේ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ සියලු දෙනාට ගෞතම සසුනේ අසිරිමත් සම්බුදු සරණේ පිහිටෙන් සැනසෙල්ල වේවා කියලා පින් පමුණවනවා. ඔබ අපි කාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ශ්‍රද්ධා රූපානි ලකුරු ගුවන් විදුලියේ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාට අසිරිමත් සම්බුදු සරණම වේවා. අන් අයත් ධර්මයේ සමාදන් කරවා ගන්න ලැබේවා. බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයෝ නොවේවා. අසිරිමත් සම්බුදු සරණෙන් සැනසී නිවනින් සැනසෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.